සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් උදෑසනින්ම හිරු සමාජ සංගායනා ඔස්සේ විසුරුවාහරණ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට පින්වත් ඔබ හැම දිනාම බොහොම ශ්‍රද්ධා සිතින් සූදානම් වෙලා සිටින බව අපි කවුරුත් දන්නා කාරණාවක්. ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකයා වෙනුවෙන් දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම අප්‍රමාණ ආනිසංසදායක කුසලයක් හැටියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. පින්තුනේ, අපේ ජීවිතයන් වලට ඇතිවෙන ස්වභාවයක් තමයි මේ බය හා තැති ගැනීම කියන එක. බය, තැති ගැනීම, ලොඹ දැහැ ගැනීම කියන මේ වචන වලින් කියන මේ ස්වභාවය අපි පීඩාවට පත් කරන්න හේතු වෙනවා. එතකොට සාමාන්‍ය පෘථග්ජන ජීවිතය ගත කරන අපිට යම් යම් අවස්ථාවන් වලදී බයක්, තැති ගැනීමක්, භීතියක් ඇති වෙනවා. බය, තැති ගැනීම ඇති වෙන්නේ නැත්තේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට පමණයි. මේ පෘථග්ජන ජීවිතයේ කාමභෝගී ජීවිත ගත කරන ඇත්තන්ට නිරන්තරයෙන්ම බය, තැති ගැනීම ඇති වෙනවා. මේ බය, තැති ගැනීම, ලොඹ දැහැ ගැනීම කියන මේ ස්වභාවය දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ අපේ බෞද්ධ පින්නතුන්ට එක්තරා ක්‍රමවේදයක් පැහැදිලි කළා. ඒක තමයි මේ දජග්ග කියන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ. එතකොට අපේ ජීවිතේ මේ ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ ලං කරගෙන මෙලවසෙන් තිබෙන අපිට කරදර, බාධා, පීඩාවන්, ඒ වගේම බය, තැති ගැනීම දුරු කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහත් පිහිටක්, පිළිසරණක් බවට පත් වෙනවා. මේ පිළිබඳ අපි අතීත සිද්ධිය පැහැදිලි කළොත්, තවුත්සා දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙක් තමයි, ඒ දිව්‍ය ලෝකයේ අධිපතියා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. චාතුම් මහරජගේ තාවතින්සේ කියන මේ දෙදෙව් ලෝකට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා පිළිබඳව තමයි මෙතන පැහැදිලි කරන්නේ. මේ ශක්‍ර දේවේන්ද්‍ර මේ ශක්‍ර සම්පත්තිය ලැබුවේ කුමක් නිසාද? මේ පිනතුන් අහලා ඇති මගමානවක කතාව. මගමානවක කියන තරුණයෙක් අතීතයේ ගමක හිටියා. ඔහු විශාල සමාජ සේවයක් කළා, තරුණ පිරිසක් ඒක රාශී කරගෙන. මොකද කළේ? ගමේ නැති බෙරියට ගෙවල් දොරවල් හදලා දුන්නා, ලිම් පොකුණු හැදුවා, පැසිකිලි කැසිකිලි තැනුවා, ඒ දඩු මම්මාවත් ඉදි කළා. විශාල ජනතාවකට පිහිටක්, පිළිසරණක් වෙන සමාජ සේවයක් මේ මගමානවක ඇතුළු පිරිසක්, තරුණ පිරිසක් එකතු වෙලා කළා. ඔහොම කරගෙන යන අතරේ මේ ගමේ හිටු ගම්මුලා දෑනියට මේක ඉවස ගන්න බැරුණා, ඉරිසියාවක් ඇති වුණා. මේ තරුණ පිරිසක් ඇවිල්ලා මෙහෙම වැඩ කරනකොට ඔහු රාජ්‍යයේ නිලධාරියෙක් හැටියට හිටියත් ඔහුට වැඩි මේ සමාජ සේවා කටයුතු කරන මේ තරුණ පිරිස ගැන ඉරිසියාවක් ඇති වෙලා රජතුමාට කේලම් කිව්වා. රජතුමා ඒක අහලා මොකද කළේ? රජතුමාට කිව්වා, මොන් හුරු ටිකක්, මොන් කපටි වංචාකාරයෝ, මේ විදිහට රජතුමාට මේ මගමානවක තරුණ පිරිස පිළිබඳව නැති චෝදනා ඉදිරිපත් කරමින්, අභූත චෝදනා ඉදිරිපත් කරමින් ඔහු කෙරෙහි වැරදි ආකාරයේ සංකල්පයක් රජතුමාට යොමු කළා. කොයිතරම්නම් මේක දරුණු විදිහට මේ ගම්මුලා දෑනිය කළාද කිව්වොත්, රජතුමා අවසානයේ තීරණය කළා මගමානවක ඇතුළු පිරිස ඇතුළවා පාගවල මරන්න. ඒ අනුව මොකද කළේ? රාජ උද්‍යානයේට මේක පිරිස ගෙනල්ලා බිම දිගා කරවලා කුලප්පු කරපු ඇතුන් ලව්ව පාගවල මරන්න නියෝග කළා. දැන් මේ දිනේ උදා වුණා. ඒ වෙලාවේ මගමානවක ඇතුළු තරුණ පිරිස
මෙහෙම අදිෂ්ඨානයක් කරනවා. ඒක මගමානවක තමයි අනිකුත් පිරිසට අනුශාසනා කරන්නේ. මොකද කියන්නේ? යාළුවනි මිත්‍රයිනි අපි කවදාකවත් වැරදි වැඩක් කළේ නැහැ. අපි කළේ හොඳ දෙයක්. අපි මිනිස්සුන්ට යහපත කළේ. සමාජයට යහපතක් කළේ. අපි සිල්වත් ජීවිතයක් ගත කළේ. ඒ නිසා අපි මෛත්‍රී වඩමු මේ මොහොතේ. අපි සියලු දෙනාට මෙත් පතුරවමු. මේ ඇතුන්ට, මේ රජතුමාට, ගම්මුලාදෑනට අපි ඔක්කොම මෛත්‍රී පතුරවමු මේ මොහොතේ මෛත්‍රී කරමු කියලා. මෙහෙම කියනකොට මගමානවක ඇතුළු පිරිස මෙත් වඩන්න පටන් ගත්තා. මේ මෙත් වඩනකොට අර කුලප්පු වෙලා ආපු අලි පාගන්න හදනවා පාගන්නේ. අර නාලාගිරි හස්ති රාජයා ආපු සිදුවීම ඔබට මතක් වෙයි. රජතුමාටත් පුදුමයි දැන් මේ ඇතුන් පිරිස මගමානවක ඇතුළු පිරිස පාගන්නේ නැති එක. පස්සේ අහනවා ඔබලා මන්ත්‍රයක් දන්නවද? යම් විද්‍යාවක් දන්නවද? බලයක් දන්නවද? නේ අපි මොකුත් දන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේකේ රහස? රාජතුමනි අපි මෛත්‍රී පැතුරුවා. අපි ඔබතුමාටත් ගම්මුලාදෑනියටත් මේ ඇතුන්ටත් අපි මෛත්‍රී පැතුරුවා. අපි කවදාකවත් වැරදි වැඩ කළේ නැහැ. අපි සමාජ සේවයක් කළේ. අපි නැති බැරි මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදලා දුන්නා, කණ්ඩ බොණ්ඩ දුන්නා, දන්සල් පැවැත්තුවා. ඒ වගේම රජතුමනි අපි මම්මාවත් ලිම් පොකුණු ඉදි කළා. ඒ දනු මාවත් හැදුවා. ඒව ඉවසා දරා ගන්න බැරුව තමයි ගම්මුලාදෑනියා කේලම් කිව්වේ. ඒ නිසා රජතුමනි අපේ අතේ කිසි වැරැද්දක් නැහැ. මේක තේරුම් ගියා රජතුමාට. අපේ හිත පිරිසිදුයි. අපි වැරදි දෙයක් කළේ නැහැ. ඒ නිසා අපේ අදිෂ්ඨානය යහපත් අදිෂ්ඨානයක්. ඒ නිසා අපි හැමෝටම මෙත් පැතුරුවේ. ඒ බලයයි මෙතන තියෙන්නේ කියලා කියනකොට රජතුමා පුදුම වෙලා ඔහු නිදහස් කළා. ගම්මුලාදෑනියා රටින් පිටුහල් කළා. පින්නතුනේ මේ මගමානව කියන තරුණයා තමයි සක්‍ර දේවේන්ද්‍රය බවට පත් වුනේ. දෙව්දෙව්ලොවට අධිපති සක්‍ර සම්පatti ලැබුවේ මගමානවක. ඔහු මේ දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත්තිය ලබනකොට දිව්‍ය ලෝකේ පිළිගන්න මේ දෙවියන්ගේ තියෙන සුර පිරිස හා අසුර කියලා පිරිසක්. සුරයෝ කියන්නේ දෙවියන්ට, අසුරයෝ කියලා දෙවිය හා සමාන දෙවියන් හා සමානව සැප විඳින දෙවියන් නොවන පිරිසක් අසුරයෝ කියලා කියන්නේ. මේ අසුර පිරිස සුරාපානයක් සූදානම් කළා මේ සුරයන්ට දෙන්න. මගමානවක කියන පිරිස දැන් ඔහු තමයි සක්‍ර දේවේන්ද්‍රය බවට පත් උනේ. සුරාපානයක් සූදානම් කළා. ඒ සුරාපානේ පානය කරන්න සක්‍ර දේවේන්ද්‍ර අකමැති වුණා. මොකද ඔහු කවදාකවත් සුරාපානය කරපු කෙනෙක් නෙමෙයි. මගමානව කාලෙවත් ඔහු සුරාපානය කළේ නැහැ. ඒක අකමැති වුණා. ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක මේ සුරයන් හා අසුරයන් අතර යම් ගැටුමක් ඇති වුණා. ගැටුම කොයිතරම්ද කියන යුද්ධයක් බවට පත් වුණා. මේ යුද්ධ වෙලාවේදී එත්වෙච්ච සිදුවීමක් තමයි මෙතන පැහැදිලි කරන්නේ. මේ දජග්ග සූත්‍රයේ තියෙන යන්නේ ඒකයි. දජග්ග සූත්‍රයේ මේක අපේ ලෞකික ජීවිතයේ මෙලෝ ජීවිතයේට බය තැති ගැනීම ලොමුද හැගෙනීමක් ඇති වෙච්ච අවස්ථාවකදී මේ සූත්‍රය මෙනෙහි කරලා දජග්ගේ මෙනෙහි කළා මේ බය තැති ගැනීම නැති කරගන්න පුළුවන් අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි හැමෝටම මේක වටිනවා. සක්‍ර දේවේන්ද්‍රයා පැහැදිලි කරනවා දා බුදුරජාණන් වහන්සේ සවැත් නුර ජේතවනාරාම වැඩ ඉන්නකොට මේ භික්ෂුන් වහන්සේලාට මේ පිළිබඳ පැහැදිලි කරන මේ අතීත සිද්ධිය පැහැදිලි කරලා මහණෙනි සක්‍ර දේවේන්ද්‍රයා මේ සුරාසුර යුද්ධ වෙලාවේදී සුරයන්ට ප්‍රකාශ කරනවා ඔබලාට බයත් ඇති ගැනීමක් ලොබුද හැගෙනීමක් ඇති වුණොත් එහෙනම් මගේ දජය මගේ කොඩිය දෙස බලන්න මගේ රතේ කොඩිය දෙස බලන්න කියලා. මගේ කොඩිය දෙස බලන්න. එතකොට ඔබට බයත් ඇති ගැනීම ලොමුද හැගෙනීම ප්‍රහාණය වෙයි කියලා. යම්සි විදියකින් මගේ කොඩිය දෙස බලලා බයත් ඇති ගැනීම ලොමුද හැගෙනීම ප්‍රහාණය වුණේ නැත්තම් ප්‍රජාපතිස්ස කියන දෙවියන්ගේ කොඩිය බලන්න කියලා කිව්වා. ප්‍රජාපතිස්ස හීවෝ දේව රාජස්ස දජග්ගං උල්ලෝකේතං යම් භවිස්සති බයං වා චම්මි තත්තං වා ලෝමහංසෝ වාසෝ පහිස්සති. සක්‍ර දේවේන්ද්‍රයා කියන මගේ කොඩිය දෙස බලලා බයත ඇති ගැනීම ලොමුද හැගෙනීම ප්‍රහාණය වුණේ නැත්තම් ප්‍රජාපතිස්ස දෙවියන්ගේ කොඩිය දෙස බලන්න. ප්‍රජාපතිස්ස දෙවියන්ගේ කොඩිය දෙස බලලා බයත ඇති ගැනීම ලොමුද හැගෙනීම ප්‍රහාණය වුණේ නැත්තම් සක්‍ර දේවේන්ද්‍රයා කියනවා සුරයන්ට
වරුණ දෙවියන්ගේ කොඩිය දිස බලන්න. වරුණස්ස හීවෝ දේවරාජස දජග්ගං උල්ලෝකේතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති. භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති. බයත් ඇති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ. යම් විදියකින් ඒ තුළිනුත් බය ඇති ගැනීම ලොමු දැහැ ගැනීම ප්‍රහාණය වුණේ නැත්නම් ඊසානස්ස කියන දෙවියන්ගේ කොඩිය දෙස බලන්න. ඊසානස්ස දෙවියන්ගේ. එතකොට බය ඇති ගැනීම ලොමු දැහැ ගැනීම ප්‍රහාණය වෙලා යයි. මේ විදිහට මේ සක්‍ර දේවේන්ද්‍ර පැහැදිලි කරනවා මේ සුරාසුර යුද්ධ වෙලාවේදී ඔබට යම් බය ඇති ගැනීමක් ඇති වුණොත් එහෙම මගේ කොඩිය දෙස බලන්න. එහෙම නැත්නම් ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය බලන්න. එහෙම නැත්නම් වරුණ දෙවියන්ගේ කොඩිය බලන්න. එහෙම නැත්නම් ඊසානස්ස කියන දෙවියන්ගේ කොඩිය බලන්න. මේ වරුණ දෙවියන්ගේ කොඩිය ඊසානස් දෙවියන්ගේ ප්‍රජාපති දෙවියන් කියන මේ කොඩි දෙස බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. මහණෙනි සක්‍ර දේවේන්ද්‍ර මෙහෙම කිව්වට කිසිම දවසක ඒ බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඔවුන්ගේ කොඩි දෙස බැලීම තුළින් ප්‍රහාණය වෙන්නේ. අභිහිරු අච්ඡම්බි අනුත්‍රාසි අපලායති. බය තැති ගැනීම ලොමු දැහැ ගැනීම ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සක්කෝ භික්කවේ දේවානමින්දෝ අවීත රාගෝ අවීත දෝසෝ අවීතමෝ. සක්‍ර දේවේන්ද්‍ර ඇතුළු දෙවියන් රාගය, දේශය, මෝහය ප්‍රහාණය කරු පිරිසක් නෙමෙයි. රාග සහිතයි, දේශ සහිතයි, මෝහ සහිතයි. අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ. ඒගොල්ලෝ රාග සහිතයි, දේශ සහිතයි, මෝහ සහිතයි. බය ඇති ගැනීම ප්‍රහාණය වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නිසා කෙලෙස් සහිත පුද්ගලයන් සිහිපත් කළාට බය ඇති ගැනීම ලොමු දැහැ ගැනීම ප්‍රහාණය වෙන්නේ නැහැ කියන එක තමයි මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන භික්ෂුන් වහන්සේලාට යම් භික්ෂුවක් අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා අරණ්‍යයකට රුක් මුලට ශුඤ්ඤාගාරයට ගිය වෙලාවකදී භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ මමේව තස්මින් සමේ අනුසරෙය්‍යාත. බය තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් මාව සිහිපත් කරන්න. ඔබට යම් වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා මහණෙනි බය තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් අරණ්‍යයකට ගියාම රුක් මුලකට ගියාම ශුඤ්ඤාගාරයට ගියාම බයත් ඇති ගැනීම ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් මාව සිහිපත් කරන්න. ඒ කියන්නේ වික්ෂුන් වහන්සේලා වනාන්තරේ භාවනා කරනවා. කමටහන් වඩනවා, ආරණ්‍යගතව ඉන්නවා. ශුඤ්ඤාගාරයක නිදහස් පරිසරයකට වෙලා ඉන්නවා, රුක් මුල වැඩ ඉන්නවා. ඒ ඉන්න වෙලාවකදී මොකද කරන්න ඕනේ? මාව සිහිපත් කරන්න. එimhe සිහිපත් කරන මමේව තස්මින් සමේ අනුසරෙය්‍යාත. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදී මනුස්සාන බුද්ධෝ භගවාති. දජග්ග සූත්‍රයේ පැහැදිලි කරන ඉතිපිසෝ ගාථාවම මේ නවරහදී බුදු ගුණයන්ගෙන් යුක්ත තථාගත බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න කියලා මේ කියන්නේ. දැන් මේකෙන් පැහැදිලි වෙනා නේද? දැන් අපි සාමාන්‍ය බයක් ඇති වුනහම අපි දෙවියෝ සිහිපත් කරන. අනේ දෙයියනේ කියලා කියනවා. අනේ මාව බේරලා දෙන්න කියලා කියනවා. ඒක නෙමෙයි විය යුත්තේ. දෙවියන් නෙමෙයි සිහිපත් කළ යුත්තේ. කවුද සිහිපත් කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න බැරිනොත් ධර්මයේ සිහිපත් කරන්න. නොචේ ධම්මං අනුසරෙය්‍යාත ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේතබෝ විඤ්ඤෝ හේති. මේ ධර්මයේ ගුණ සිහිපත් කරන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න බැරි වුණා නම් ධර්මයේ සිහිපත් කරන. ධර්මයේ සිහිපත් කරන්න බැරි වුණා නම් ශාවක සංඝ රත්නයේ සිහිපත් කරන. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. මේ දජග්ග සූත්‍රයේ මේ ගාථා තුනම තියෙනවා. තුරුණුවන් වඳින ගාථා තුන. මේ තුන සිහිපත් කරන්න. අන්න එදාට තංකිස්ස හේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ වීත දෝසෝ වීත මෝහෝ අභිහිරු වච්ඡම්බි අනුත්‍රාසි අපලායති. මොකද කියන්නේ? ඒ භාගවත් බුදුරජාණන් වහන්සේ රාගේ ප්‍රහාණය කළා, දේශේ ප්‍රහාණය කළා, මෝහේ ප්‍රහාණය කළා. ඒ නිසා
බය අභිහිරු අච්ඡම්බි අනුත්‍රාසය අපලාති බය තැති ගැනීම ලොමු දැහැ ගැනීම ප්‍රහාණය වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්නතුනි අතන සඳහන් කරන්නේ මොකද්ද? සක්‍ර දේවේන්ද්‍රයාගේ බිහිරුච්ඡම්බි උත්‍රාසි පලායිති. මෙතන අභිහිරු අච්ඡම්බි අනුත්‍රාසි පලායිති. බුදුරජාණන් බය තැති ගැනීම ලොමු දැහැ ගැනීම ප්‍රහාණය වෙලා යනවා. එහෙනම් ඊට පස්සේ මේ ගාථා කිහිපයකින් දේශනා කරනවා අරඤ්ඤේ රුක්ක මූලේවා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං බයං තුම්මාකනෝසියා නෝචේ බුද්ධං සරෙය්‍යාත ලෝක ජෙට්ටං නරාසබං අත ධම්මං සරෙය්‍යාත නීයානිකං සුදේසිතං. ගාථා හතරක් පැහැදිලි කරනවා. මේ ගාථා හතරවත් සජ්ජායනා කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණ වෙලාවකදී මේ කියන්නේ තුරුණුවන් සිහිපත් කරන්න කියලා. තුරුණුවන්ගේ බලය අසීමිතයි. මෙතෙකේ කියා නිම කළ නොහැකි. දෙවියන් කියලා කියන්නේ රාග දේශ මොහ සහිත කෙලෙස් ධර්මයන්ගෙන් පිරිච්ච පිරිසක්. ඒ ඇත්තු සිහිපත් කළයි කියලා බය තැති ගැනීම ලොමු දැහැ ගැනීම ප්‍රහාණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිහිපත් කළොත් බය තැති ගැනීම ලොමු දැහැ ගැනීම ප්‍රහාණය වෙලා යනවා. අභිහිරු අච්ඡම්බි අනුත්‍රාසය පලායිති කිව්වේ ඒකයි. එහෙනම් පින්නතුනි අපේ මේ ලෞකික ජීවිතය තුළ අපේ ජීවිතයන් ගත කරනකොට අපිට නොඑක අවස්ථාවල බය ඇති වෙන අවස්ථා තියෙනවා. තැති ගැනීම ලොමු දැහැ ගැනීම වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවන් ආවට පස්සේ අපි මොකද කරන්න ඕනේ? තුරුණුවන්ගේ ගුණ සිහිපත් කරන්න ඕනේ. අර එක්තරා පුද්ගලයෙක් අතීතේ එක්තරා චෛත්‍යයක් හුණු පිරියම් කිරීමේ කටයුත්ත සිද්ධ කරන වෙලාවකදී චෛත්‍ය ලිස්සලා පය ලිස්සලා බිමට වැටෙනවා. ඒ බිමට වැටෙන වෙලාවේ පහළ හිටපු ස්වාමින් වහන්සේ නමක් කියනවා දජග්ග සිහිපත් කරන්න කියලා. දජග්ග සූත්‍රයේ සිහිපත් කරන්න. ඒක කියන්නේ මේ කාරණාව. ඒක සිහිපත් කළා විතරයි අර පුද්ගලයා කිසිදු අනුතරකින් තොරව නිර්පද්‍රවිතව ඔහුට බේරෙන්න පුළුවන්කම ලැබුණා. වැටුණාට කිසිම තුවාලයක් වුණේ නැහැ. ඔහුට දැනුණා කියලා කියනවා පුළුන් ගොඩක් උඩට වැටුණා වගේ කියලා. ඒ මොකක් නිසාද? අර ධර්මයේ සිහිපත් කරනකොටම කායික වශයෙන් මානසික වශයෙන් සැනසීම උදා වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් අපි මේ ධර්මයේ කියන දේ ලෞකික ජීවිතේ ලං කරගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. අපි නොයෙක් යంత్ర මන්ත්‍ර ගුරුකම් ඇදහිලි විශ්වාස පස්සේ අපි ගමන් කරනවා. අපි තුරුණුවන්ගේ ගුණ බලයේ ශක්තිය දන්නේ නැහැ. ඒ ගැන හිතන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය නිවසේදී උදේ හවස බුදුන් වඳින්නේ නැහැ. අනිවාර්යෙන් බෞද්ධ පින්නතුන් උදේ හවස බුදුන් වඳින්න ඕනේ. උදේට බුදු පහන පත්තු කරලා මල් පූජා කළ සුවඳ දුම් පූජා කරලා තුරුණුවන් වන්දනා කරලා ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන්න. හවසට ඔබ නිින්දට යන්න කලින් මල් පහන් පූජා කරලා තුරුණුවන් වන්දනා කරලා ඔබ නිින්දට යන්න. ඔබට ওই බය තැති ගැනීම ලොබු දැහැ ගැනීම ප්‍රහාණය වෙලා යනවා. රාත්‍රියේ නරක සිහින පේන්නේ නැහැ. සුවසේ නිින්ද යනවා, සුවසේ පිබිදෙනවා. අන්න මේක තමයි ජීවිතයේ ධර්මයේ ගන්නවයි කියලා කියන්නේ. නැතු අපි මේ යාග හෝම පවත්වමින් යంత్ర මන්ත්‍ර ගුරුකම් කරමින් බලි තොවිල් සාන්ති කර්ම කරමින් අපිට කවදාකවත් එහෙම පිහිටක් ලබන්න පුළුවන් කමක් නැහැ. මේකෙන් කුසලයක් වර්ධනය වෙනවා. තමන්ට ආශිර්වාදයක් වෙනවා වගේම කුසලයකුත් වර්ධනය වෙනවා. එතකොට මේ කාරණාවෙන් පැහැදිලි කළේ දජග්ග සූත්‍රය තුලින් මේ පිරිත් පොතේ තියෙන පළවෙනි බණවරේ අවසාන සූත්‍ර දේශනාව තමයි මේ දජග්ග සූත්‍රය කියලා කියන්නේ. මේ දජග්ග සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මොකද්ද? අර සක්‍ර දේවේන්ද්‍රයා සුරාසුර යුද්ධයේදී සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු දෙවියන්ට පැහැදිලි කරනවා බය තැති ගැනීම ලොමු දැහැ ගැනීම ඇතුළු වෙච්ච වෙලාවේදී අර කොඩිය සිහිපත් කරන්න කියලා කොඩිය දෙස බලන්න කියලා. දජග්ග කියන දජේ කියන කොඩියනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තුරුණුවන් සිහිපත් කළොත් තමයි බය තැති ගැනීම ලොමු දැහැ ගැනීම ප්‍රහාණය වෙන්නේ. මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ තුරුණුවන් කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරපු දෙයක් පිරිසක්. ක්ලේශ ධර්මයන්ගෙන් පිරිච්ච පිරිසක් සිහිපත් කළාට අපේ බය තැති ගැනීම ලොමු දැහැගෙන ප්‍රහාණය වෙන්නේ. මේ පිළිතුරු දන්නේ කරණීය සූත්‍ර නිදාන කතාව. වික්ෂුන් වහන්සේලා පිරිසක් භාවනා කරන වනයේට ගිය වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලාට බොහෝ කරදර ඇති වුණා අමනුෂ්‍යයන්ගෙන්. ඒ කියන්නේ දේව කොට්ටාසයක් කියලා කියනවා.
ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා කරුණ පැහැදිලි කළා ඇවිල්ලා ස්වාමීනි භාගවත් බුදුරජාන් වහන්සේ නොයෙක් දුර්ගන්ධයන් ඇති වෙනවා නොයෙක් ශබ්ද ඇහෙනවා නොයෙක් කරදර ඇති වෙනවා අපිට. එහෙනම් මේකෙන් අපි ගලවා ගන්න මොකද්ද කරන්න ඕනේ? මේ தත්ත්වයෙන් මිදෙන්න අපි මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔබ කරණීයමෙත් සූත්‍රය දේශනා කරන්න. මෛත්‍රී පතරවන්න. එතකොට මේ තුරුණුවන්ගේ බලයේ ශක්තිය තුලින් අපේ ජීවිත නිරුපද්‍රිත වෙන්න. අපේ මේ රෝග පීඩාවන් දුරු කරගන්න. මොකද අපිට කර්ම රෝග කියලා දෙයක්ත් තියෙනවා. දැන් අපි කර්ම රෝගයන්ගෙන් මිදෙන්න තමයි අපි යම් යම් පින්කම් සිද්ධ කරන්නේ. දැන් බෝධි පූජා පින්කමක් සිද්ධ කළත් අපි ඒක ක්‍රමානුකූලව සිද්ධ කරන්න ඕනේ. දැන් බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධින් වහන්සේ ඉස්සලාම කළ යුත්තේ හොඳින් පිරිසිදු කරන එක. අතුපතු ගාලා. දැන් මේ හැම එකෙම කුසල් වැඩෙන්නේ. කුසල සිත් නැති වෙන්නේ. දැන් මල් ආසනයක මල් තිබ්බොත්, පරමල් තිබ්බොත් ඒ පරමල් උඩින්ම අපි ගිහිල්ලා මල් පූජා කරනවා. එතකොට පහනක් තිබ්බොත් පහනේ තෙල් පහත්තු වෙච්ච පහනක ගත්තාම ඒ පහන් වල සමහරට සත්තු වැටිලා මැස්සෝ වැටිලා ජරා වෙලා තියෙනවා. ඉතින් ඒ පහනෙම අපි තව තිරයක් දාලා තෙල් ටිකක් දාලා අපි පහන පත්තු කරනවා. හඳුන් කූරු ගහනවා නම් ඒ හඳුන් කූරු ගහන වාජනේ තියෙන හඳුන් කූරු කොට ටික අයින් කරලා ඒක ලස්සනට හදලා අපි හඳුන් කූරු ගහන්නේ නැහැ. ගිලම්පස තියනවා නම් කෝප් එක ඒක හොඳට සුද්ධ පවිත්‍ර කරන්නේ නැහැ. බෝමලුවේ බෝකොළ වැහිලා තියෙනවා නම් අතුපතු ගානේ නැතුව අපි අපේ වැඩේ කරගෙන අපි එනවා. කවදාකවත් ඒවෙන් කුසලයක් අත්පත් වෙන්නේ නැහැ. අපි හදිස්සියට යන්නේ. අපේ ලෙඩ සුව කරගන්න කියලා අපි යන්නේ. අපලොපද්‍රා දුරු කරගන්න කියලා යන්නේ. එහෙනම් අපලේ දුරු වෙන්න නම් ලෙඩ සුවපත් වෙන්න නම් ඔබ ක්‍රමානුකූලව පිළිවෙලකට මේ වැඩේ වෙන්න ඕනේ. ඉස්සලම් බෝමලුව හොඳින් අමදින්න ඕනේ. සුද්ධ පවිත්‍ර කර මල්ලාසන සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. පහන් සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. මල් තියෙන වාජන මල් වට්ටි හොඳට පිරිසිදු කරගන්න ඕනේ. එහෙම තියලා ක්‍රමානුකූලව ඒ පුද පූජාවන් තැම්පත් කරලා ඉන් අනතුරු අපි පංචශීලයේ සමාදන් වෙලා තුරුණුවන් වන්දනා කරගෙන ආරක්ෂක පිරිස් සූත්‍ර සජ්ජායනා කිරීම සිද්ධ කරන්න ඕනේ. දෙවියන්ට ආරාධනාවක් කරලා. ඒතර ආරක්ෂක පිරිස් සූත්‍ර සජ්ජායනා කරනකොට දෙවියන් මේ පිරිත් අහන්න එතෙන්ට වැඩම කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. අපිරිසු තැනකට උනත් දෙවිවරු වැඩම කරන්නේ නැහැ. නේද? දෙවියන් වැඩම කරන්නේ පිරිසුදු තැනකට. බොමලුවක් උනත් පිරිසුදු තියෙනවා නම් තමයි දෙවියන්ගේ බැල්ම ලැබෙන්නේ. වර්ණවත් මල් දකින්නකොට, පහන් ආලෝකයේ දකින්නකොට දෙවියොත් ඒක සාදුකාර දිලේක අනුමත කළ ආශිර්වාද කරනවා. ඒතර මේ දජග්ග සූත්‍රයේ දවසට එක වතාවක් සජ්ජායනා කරන්න පුළුවන් අර අවසාන ගාථා 4 පිනතුනේ ඔබ පිරිත් පොතේ බලන්න 11 වෙනි සූත්‍රයේ පළවෙනි බණවරේ අවසාන සූත්‍රය 11 වෙනි සූත්‍රය තමයි දජග්ග සූත්‍රය. ඒකේ මා සඳහන් කර අන්තිම ගාථා 4 අරඤ්ඤේ රුක්ක මූලේවා ශුඤ්ඤාගහරේව භික්කවෝ අනුස්සරේත සම්බුද්ධම් බයන්තුම් මහකනෝසිය. ඔන්න බෝධි පූජාවක් තියෙන වෙලාවක, ගෙදර බුද්ධ වන්දනා තියෙන වෙලාවක මේ අවසාන ගාථා 4 සජ්ජායනා කරන්න. ඔබ ගමනක් බිමනක් පිටත් වෙන වෙලාවේ ගාථා 4 සජ්ජායනා කරන්න. ඔබට බයත් ඇති ගැනීමක් ලොමුදැහැ ගැනීමක් ඇති වෙච්ච අවස්ථාවක ওই ගාථා 4 සජ්ජායනා කරන්න. ඔබට අනිවාර්යෙන් පිහිට ලැබෙනවා. බයත් ඇති ගැනීම නැති වෙලා යනවා, ප්‍රහාණය වෙලා යනවා. ඔබට මනස පිරිසුදු මනසක් බවට පත් වෙනවා, සැනසිලිදායක මනසක් බවට පත් වෙනවා. මේ හිත සමා සෑම දෙයකටම බලපාන්නේ. දැන් බය වෙනවා කියලා කියන්නේ අපිට මොන හරි අරමුණක් ආපු නිසානේ අපි බය වෙන්නේ. දැන් ඒ අරමුණම තව කෙනෙකුට ආවම එයා බය වෙන්නේ නැහැ. දැන් අපි යම් කෙනෙක් සද්දයක් ඇති වෙනකොට අපි පිරිසක් යනකොට තව කෙනෙක් එකට බය වෙනකොට තව කෙනෙක් බය වෙන්නේ නැහැ. ඒක අපි ගන්න අරමුණත් එක්කනේ බය ඇති වෙන්නේ. එක්කෙනෙක් බය වෙන්නත් තව කෙනෙක් බය නොවෙන්නත් හේතු වෙන්නේ තමන් ගත්ත අරමුණේ ස්වභාවය. එතකොට බය වෙච්ච කෙනා ඒකෙන් පීඩාවටපත් වෙනවා. අනික් කෙනා ඒ පීඩාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හිත කියන එක හරි ප්‍රබල සාධකයක්. හිතනේ ලෙඩ වෙන්නේ. දැන් අපේ කායික වශයෙන් ලෙඩ වුණාට වැඩි භයානකයි හිත ලෙඩ වුණොත්. කායට නම් ඕනතරම් ප්‍රතිකාරම තියෙනවා. නොඑක් රෝග හැදුනහම ඉතින් ප්‍රතිකාර හොයාගන්න පුළුවන්. හැබැයි මනසක් සුවපත් කරන එක එහෙම ලෙහෙසි පහසෙන් කරන්න පුළුවන් කමක් නැහැ.
දැන් අපිට ඕනම කෙනෙක් කේන්ති ගස්සන්න පුළුවන් හරි ඉක්මනට. එයාගේ මුළු ජීවිතේම අවුල් කරන්න පුළුවන් හරි ඉක්මනට. දැන් තැම්පත් වෙලා ඉන්න කෙනෙක් රැකියාව කරන අවස්ථාවක වෙන්න පුළුවන්. වෙන වෙන අධ්‍යාපන ලබනකොට දරුවන්ට උනත් ගුරුවරයෙකුට උනත් ඒ දේ කරන්න පුළුවන්. ඕන වෙලාවක දරුවන් උගන්වන වෙලාවේ කුපිත කරන්න පුළුවන්. ප්‍රකෝපකාරී බවට පත් කරගන්න පුළුවන්. ගමනක් බිමනක් කරනකොට මගතොටේ ඉන්න කෙනෙක් ප්‍රකෝපකාරී බවට පත් කරන්න පුළුවන්. හැබැයි මනස සුවපත් කරන්න බෑ, කාලයක් යනවා ඒකට. එසා මේ සිත කියන එක හරි ප්‍රබල දෙයක්. සිත සංසුන් කිරීම තමයි මේ බුදුදහම පුරාටම තියෙන්නේ. ලෞකික ජීවිතයේ ලෝකෝත්තර ජීවිතයේ කියන මේ හැම පැත්තෙම සිත සංසුන් කරන එක. දැන් නිවන් දකින්නවා කියලා කියන්නේ හිතේ සංසුන් භාවයේ දියුණු තැනකට ගෙනියන එක. හිත නතර කරන තැනටම ගෙනියන එක. ඒ පිරුණම් පෑවා කියලා කියන්නේ හිත එතනින්ම නතර වුණා. ඒ නිසා සිතක් කලබන්න පුළුවන්, අවුස්සන්න පුළුවන්, පීඩාවටපත් කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. හැබැයි සිතක් සංසුන් කරන්න පුළුවන් කමක් නැහැ හැමෝටම. සිතක් සංසුන් කරන ක්‍රමවේදයක් ලෝකේ බොහොම අඩුයි. ඒවා තියෙන ආගම් අතර. ඒ ආගම් අතර ගත්තත් බුදුරජාණන් වහන්සේගේ දහම තුල ප්‍රධාන තැනක් දෙනවා සිත සංසුන් කිරීම. එතකොට මේ පිරිත් පොතක් අපේ සෑම බෞද්ධ පවුලකම ගෙදරකම තියෙනවා. බොහෝ විට. ඒකට ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒක කබඩ් එකක් අස්සේ දාගෙන ඒකට වැඳ වැඳ ඉන්න එක නෙමෙයි, පිරිත් පොත එළියට අරගෙන පිරිත් සූත්‍ර බලන්න. ඒතර මේ දජග්ග සූත්‍රය වගේ සූත්‍රයක් බලන්න. බලලා ඒක කියවන්න. කියවලා ඒකේ ආශිර්වාදය ලබා ගන්න. ප්‍රායෝගික ජීවිතයට ඒක ගන්න. අරගෙන අපේ ජීවිත යහපත් කරගන්න. යහපත් ජීවිත වලින් අපේ මෙලෝ හා පරලෝ දෙලොවම යහපත සල්සා ගන්න කියන කාරණාව පැහැදිලි කරමින් අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන අතර ප්‍රධානම ධර්ම දානමේ කුසලයත්පත් වෙන්නේ මෙහි ප්‍රධාන දායකයා මේ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා, එතුමාගේ සංකල්පයකට අනුව තමයි මේ උදෑසන කාලේ මේ ධර්ම දාණයෙන් පින්කම සිද්ධ කරන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන බුදු වදන නිරන්තරයෙන් අපේ ස්වාමින් වහන්සේලා පැහැදිලි කරනවා. උසස් ශ්‍රේෂ්ඨ මූදානේ ධර්ම දානෙම පින්කම සිද්ධ කරන හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලයෙන් දෙවි රැකවරණ බලයෙන් යහපතක් වේවා, සිතක් සාන්තියක්ම වේවා. මේ ලංකා වාසී ලෝක වාසී දිනාටම නිදුක් නිරෝගී සුවයත්පත් වේවා. මේ රෝග පීඩාවකින් පෙළෙන මේ ලෝකයක් සුවපත් භාවයටපත් වෙන්න තුරුණුවන්ගේ ආශිර්වාදයේ රැකවරණයේ දෙවියන්ගේ රැකවරණ බලය ලැබේවා. හැමදෙනාම නිදුක් වේවා, නිරෝගීව සුවපත් භාවයටපත් වේවා. හැමදෙනාගේ මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා. කරන කින රැකී ආරක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ උදෑසන කාලේ මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් දවස පුරාටම සැනසීම උදා වේවා. මෙලෝ යහපත, පරලෝ යහපත සැලසේවා. සංසාර ගමනේ දුක් නිමා කරමි ලබන පරම සාන්ත සෝය අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගෙන දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්칸තු ශාවකං තී. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සමාජ සංගායනා